මදෑවර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සවස් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපට තවත් අවස්ථාවක් උදා කර දී තිබෙනවා. ජීවිතේ හුස්ම දී තිබෙනවා. සුද්ධ ලීවිල ඉගෙන ගන්නට. ඔබ දන්නවා අපි මේ දේශන මාලාව ඔබ පැහැදිලිව දන්නා දෙයක් සෑම සතියකම යුදෙව් ආගමික දින දර්ශනය පිළිබඳව ඒ වගේම යුදෙව්වරුන්ට හේබ්‍රවරුන්ට දුන්නා වූ මංගල්‍යයන් පිළිබඳව අපි ඉගෙන ගනිමින් සිටිනවා. අපි මේ වන විට හතරවෙනි මංගල්‍ය කරා ඇවිල්ලා තිබෙනවා. අනිත් සියලු මංගල්‍යයන් අපි ඉගෙන ගත්තා. පාස්කු මංගල්‍ය, ඊළඟට මුහුණැද මෝරටි මංගල්‍ය සහ ප්‍රථම බල මංගල්‍ය පිළිබඳව පැහැදිලි ආලෝකයක් ලැබුවා ශුද්ධ ලියවිල්ල තුලින්. ඒ සියල්ල උන්වහන්සේ සම්පූර්ණ කර තිබෙන බව. ඒ වගේම අපි තේරුම් ගත්ත දෙයක් තමයි පෙන්තකොස්ත මංගල්‍ය පවා උන්වහන්සේගේ සේවය ස්වර්ගීක මණ්ඩපේ සේවය ආරම්භ කරනවා සමගම කොයි ආකාරයෙන්ද උන්වහන්සේ ඒ පොන්තකොස්ත මංගල්‍යයෙන් නියමිත වුණා වූ ඒ කාරණේ උන්වහන්සේ සම්පූර්ණ කරේ කියන කාරණේ. අපි පෙන්තකොස්ත මංගල්‍යයට අපි මම හිතන්නේ දවස් 3ක් මේ තුන්වෙනි දවසේ පෙන්තකොස්ත මංගල්‍ය ගැන කතා කරනවා. අදත් ඔබට උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව තවත් කෝණකින් පෙන්තකොස්ත මංගල්‍යයේදී ඔවුන් ලැබුවා වූ ආශිර්වාදයේ පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවස ඉතාම විශේෂිතයි. ඔබ මීට පෙර නොදැක්කා වූ ඔබ මීට පෙර ඉගෙනගෙන නොතිබුණා වූ සුවිශේෂිත වූ කාරණයක් අද දවසේ දේශනය තුළින් ඉගෙන ගන්නට යනවා. ඒ නිසා අද දේශනය ඉතාම වැදගත් වෙන නිසා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ ශුද්ධ සත්‍යතාවයේ ශුද්ධ ලියවිල්ල සොයන්නට මා සමග එකතු වෙන්න කියලා. මගේ කිසි බලයෙන් වත් ශක්තියවත් නැහැ. සියල්ල දෙන්නේ උන්වහන්සේ නොදුන්නොත් ඔබ ඉදිරියේ කිසි දෙයක් ලබන්න මට කිසි දෙයක් නැහැ. ඒ නිසා උන්වහන්සේ මතම රඳා ජීවත් වෙන්නට ඕන. මේ සියලු සත්‍යතාවයන් දැනගෙන ගන්නට උන්වහන්සේ විට මුළු සත්‍ය කරා මඟ පෙන්වනවා. ඒ නිසා අපි යටත් වෙමු. අපේ ජීවිතය යටත් කරමු. උන්වහන්සේ අපට උගන්වන්නේ, උන්වහන්සේ මට උගන්වන්නේ. ඒ නිසා අපි උන්වහන්සේගෙන් බලය ඉල්ලමු මේ මොහොතේදී. ආසත් පොළොත් මා පාලනය කරන්නා වූ සවදවසේ ස්වාමී වහන්සේ නම් කර දෙයි පිරණි ඔබ වහන්සේගේ නාමයට ගෞරවයත් මහිමත් ප්‍රශංසාවත් වේවා. ශුද්ධ පිරණි වහන්සේ හරි පුදුමාකාර තරන් වහන්සේ බලවත් දේවල් කරන තරන් වහන්සේ විතරක් නෙමෙයි මේ ශුද්ධ ආලෝකයන් ශුද්ධ සත්‍යතාවයේ තුල වහන්සේ පුදුමාකාර ලෙස අද දවසේදී අවසාන කාලේ ජීවත් වෙන්නව අපිට ඉගෙනගෙන දැනගන්න පිණිස ඔබ වහන්සේගේ මහිමය ඔබ වහන්සේගේ බලය පරණ ගිවිසුම පුරාම ඔබ වහන්සේ කලාව සියල්ල අලුත් ගිවිසුමේදී අපේ ගැලුම්කර තරන් වහන්සේගේ ජීවිතය තුළ සම්පූර්ණ කලාව ආකාරය දැනගෙන ගන්න පිණිස ඔබ වහන්සේ අපිට මේ සියල්ල එල්දරව් කර දී තිබෙනවා. ස්තුති පියරණි. තවත් කාරණයක් අපි ඉගෙන ගන්නට යනවා. පෙන්තකොස්ත දවසේදී ඔබ වහන්සේ කලාව මේ මහත් වූ විශ්මයජනක ක්‍රියාවලිය පරණ ගිවිසුමේ කොයි ආකාරයෙන්ද ඔබ වහන්සේ ඒදී සංකේතාත්මකව තබී කියන කාරණයක් දවසේදී අපි ඉගෙන ගන්නට යනවා. යන්නේ මානව වහන්සේ මා තුළින් කතා කරන්න. ශුද්ධ පිරණි ශුද්ධාත්ම බලයෙන් මාව පූර්ණවත් කරලා පළමුව මටත් අසන්නා නරමන්නාව සිල් දනාට උගන්වන්ටි කියලා එල්ලෙමින් ඔබ වහන්සේගේ බලවත් වහන්සේට අප සිල් දනාගේ ගීත බෙහෙවතේදී බාර කරන්න එකක් කරන්නේ. යේසුස් වහන්සේගේ අශිදුතුම ප්‍රේමණීය නාමයෙන් ආමෙන්. දැන් සහෝදරී විශේෂයෙන් අද දවසේදී කතා කරන්නට යන්නේ පර්වතයට පහර දීම සහ පෙන්තකොස්ත දවසේ සිදුවීම අතර ඇති සම්බන්ධතාවය. දැන් ඔබට කල්පනා වෙන්න පුළුවන් මොකද්ද මේ දේශනේ මාතෘකාව කියන කාරණේ. මේක ඉතාම වැදගත් කාරණයක්. මම එකයි කිව්වේ. ඔබ මීට පෙර නොසා තිබුණා වූ විශේෂිත වූ කාරණයක් අද දේශනේ තුළින් ඉගෙන ගන්නට යනවා. පළමුව ඔබගේ අවධානය මම යොමු කරන්නට කැමති සුවිශේෂිත වූ කාරණයට ඒ තමයි මේ පරණ තෙස්තමේන්තුවේ නැත්නම් පරණ ගිවිසුමේ සඳහන් බොහෝ කරුණු මම ඔබට එහෙම කිව්වොත් මම හිතනවා ඊටම වැදගත් වෙනවා. පරණ ගිවිසුමේ අපේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගටකින් බලාපොරොත්තු වුණා වූ බොහෝ දේවල් ඊශ්‍රායල් සෙනගට කරන්ට කිව්වා බොහෝ දේවල් අලුත් ගිවිසුමේ අපේ ගලුම්කාර තරන් වහන්සේ සම්පූර්ණ කරන්ට නියමිත වුණා වූ කාරණා. මේක ඊටම හරි පරිස්සමින් අපි ශුද්ධ ලියවිල්ල තුල ඉගෙන ගන්නකොට දකින්න. මම ඔබට උදාහරණයක් දෙන්න. විශේෂයෙන් අද අර්ථයන් දෙකක් ගැන අපි කතා කරන්න යනවා. ඒ අර්ථයන් දෙක පිළිබඳව ඔබට ඉදිරියේදී ඔබ දැනුවත් කරනවා. පළමුව
ඔබගේ අවධානය යොමු කරන මේ පූජාව වෙතට. පූජාව වෙතට ඔබගේ අවධානය යොමු කරනවා. ඊළඟට තමයි පර්වතය වෙතට. ඒකයි මම මේ උඩින්ම දාලා තියෙන්නේ මහා අර්ථයන් දෙකක් කියන කාරණේ. පළමුව ඔබගේ අවධානය යොමු කරනවා පූජාව වෙතට. පරණ ගිස්මේ සිදුනා වූ මේ පූජාව වෙතට ඔබගේ අවධානය යොමු කරනවා. ඔබ දකිනවා පරණ ගිවිසුමට ගියාම එතනම අපිට හම්බ වෙනවා බැටළු පූජාසනය. ඒ විතරක් නෙමෙයි බැටළුවව පූජා කිරි පූජාව හම්බ වෙනවා. පූජාසනය හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ගින්න අපිට හම්බ වෙනවා. පෙන්තකෝස්ත දවසෙත් මේ කාරණා ඍජුව සම්බන්ධයි. ඒක තමයි මම ඔබ ඉදිරියේ මේ කාරණා උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව තවන්නේ. මේ කතා කරන්නව සියලු කාරණා ඒ දවසේ සිදුවන සිදුවීම් වලට සම්බන්ධයි. එතකොට අපිට පරණ ගිවිසුමේ අපිට හම්බ වෙනවා බැටළුවව හම්බ වෙනවා, පූජාසනය හම්බ වෙනවා, ඊළඟට ගින්දර අපිට හම්බ වෙනවා. එතකොට ඔබට බයිබල් පාඩ කීපයක් මම දෙනවා. කොයි ආකාරයෙන්ද බැටළුවව පූජාසනයේ පිට තබලා ඒ පූජා කරනව අතරේදී ගින්නෙන් අහසින් ගිනි වැස කොයි ආකාරයෙන් මේ පූජාව පිළිගත්තා වූ ආකාරය මනුෂ්‍යයට දැනුම් දුන්නේ කියන කාරණේ අපි බයිබලයෙන්ම ඉගෙන ගන්න. සුදු බයිබල් පාඩ තුලින් ඉගෙන ගන්න යනවා. ඔබ දකිනවා පෙන්තකොස්ත දවසේදීත් මේ ආකාරයෙන්ම කාරණයක් සිද්ධ වුණා. දැන් ඔබට කල්පනා වෙන්න පුළුවන් මතක තියාගන්න අපි සුද්ධ ලියවිල මම හැමදාම කියන දෙයක් කතාන්දර පොතක් නෙවෙයි. සුද්ධ ලියවිල තිබෙන්නේ ජීවනය. මේ ජීවනයේ නිදහනයක්. මේ ජීවනයේ පණිවිඩය තේරුම් ගන්නට මේ සුභාරංචිය තේරුම් ගන්නට ඔබ සුද්ධ ලියවිල අධ්‍යයනය කරන්න ඕනේ. ඒකයි අපි දැන් මේ කරමින් සිටින්නේ. කතාන්දරයක් හැටියට සුද්ධ ලියවිල ඉගෙන ගැනීම නොවේ. සුද්ධ ලියවිල ලියා තිබෙනවා මේ සිද්ධ වූ ගැඹුරු සත්‍යතාවය දැන් ඉගෙන ගැනීම. ඔබ දකිනවා පෙන්තකොස්ත දවසේ ගිනි දිව්වැනි යමක් ඒ ගෝලයන් මත පතිත වුණා වූ ආකාරය. එතකොට මේ කාරණයට අපේ අවධානය දවසේදී යොමු කරමු. ගොඩාක් අය දන්නේ පෙන්තකොස්ත දවසේදී මේ ලෝකයේ සිදු වුණා වූ කාරණේ. ඒ තමයි ශුද්ධාත්ම වහන්සේගේ බලය ලැබීම. කවුද? ගෝල් එතර රැස් සිටියා වූ දෙවියන් වහන්සේගේ දරුවෝ. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ ඊට වැඩි වැදගත් දෙයක්. ස්වර්ගයේ ඒ දින සිදු වුණු බව. මේ කාරණයට අපේ අවධානය අද දවසේදී යොමු කරනවා. ඊට පෙර විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරනවා බැටළු පූජාව වෙතට. අමතක කරන්න එපා ඒ කාරණා තුන. මොකද්ද? බැටළුව, පූජාසනය සහ ගින්දර. මේ කාරණා තුනම අපිට හම්බ වෙනවා. ආබෙල්ගේ පූජාව වෙතට ඔබගේ අවධානය යොමු කරනවා. ඔබ දන්නවා උත්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ වගේම එල්තරව පොතේ පැහැදිලිව කතා කරනවා ලෝකයේ පටන් ගැනීමේ සිට මරණ ලද බැටළු පැටවාන හැටියට. ඒ කියන්නේ ආදම් සයව පව් කළාට පස්සේ ඊළඟට ඒ පාපේ අපි කියනවා පාපේ විපාකයේ ආදම් සයව ගෙවිය යුතුව තිබුණා. නමුත් ඒ වෙනුවෙන් ආදේශකෙ මේ ගියා, බැටළුවෙක් මේ ගියා. එතකොට අපි ඒ කාරණේ දකිනවා. ඒ වගේම තමයි ආබෙල්ගේ පූජාවේදී ආබෙල්ගේ පූජාව උන්වහන්සේ සැලකුවා, උන්වහන්සේ පිළිගත්තා. එතකොට මේ කාරණේත් අපිට හම්බ වෙනවා. විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරනවා විශේෂයෙන් මේ කාන්තාරයේ මණ්ඩපය ආලේප කිරීම වෙතට ඔබගේ අවධානය යොමු කරනවා. එතනදිත් අපිට හම්බ වෙනවා ලෙවී කතාව පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 22 සිට 24 දක්වා ආරොන් සෙනග දෙසට තමාගේ අත් ඔසවා ඔවුන්ට ආශිර්වාද කොට පාප පූජාවද, දවන පූජාවද, ශාන්ති පූජාවද ඔප්පු කරන ස්ථානයෙන් පස්සේ මොසෙස් ආරොන් සම්මුඛීමේ කුඩාරමට ඇතුල් පිට ඇවුත් සෙනගට ආශිර්වාද කොට එවිට ස්වාමීන් වහන්සේගේ මහිමය මුළු සෙනගට පෙනුනේ. ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් ගිනි නික්මාවුත් පූජාසනයේ පිට දවන පූජාවද තෙල්ද දවා දැමුවේ. තේරුම් ගන්නට ඕන මේ කාරණේ. පරණ ගිවිසුමේ අපි දකිනවා පූජාව නැත්තම් ඒ බැටළුව අපි දකිනවා, පූජාසනය අපි දකිනවා. ඒ වගේම තමයි ගින්න අපි දකිනවා. මෙන්න මේ කාරණා තුනට විශේෂණ ඔබගේ අවධානය යොමු කරන්න ඕන. තව බයිබල් පාඩයකට අපි යමු. බයිබල් පාඩ කීපයකට අපි අද දවසේදී යනවා. හේබ්‍රෙව් විශේෂයෙන් හේබ්‍රෙව් වරුන් දාවිත් රජකමට රජ කාලම ලැබුවා අවස්ථාවේදී අපිට හම් වෙන කලේකම් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ විතර එහි දාවිත් ස්වාමීන් වහන්සේට පූජාසනයක් ගොඩනගා. පූජාසනය අපිට හම්බ වෙනවා, පූජාව හම්බ වෙනවා. ඊළඟට මොකද හම්බ වෙන්නේ? ගින්දර අපිට හම්බ වෙනවා. දවන පූජාවද ශාන්ති පූජාවද ඔප්පු කර ස්වාමීන් වහන්සේට යාඥා කළේ උන්වහන්සේද දවන පූජාසනයේ පිට
අහසෙන් ගිනි එවා ඔහුට උත්තර දුන්සේක. මෙන්න පිළිතුරු. පරණ ගිවිසුමේදී ඒ පූජාව ඉෂ්ට කරනවත් එක්කම මොකද වුණේ? ඒ පූජාවේ ප්‍රතිඵලය පූජාව දෙවියන් වහන්සේ විසින් පිළිගත්තායයි කියන ඒ පණිවිඩය සෙනගට දන්නු ලැබුව කොයි ආකාරයෙන්ද? අහසින් ගිනි බස්සවා. ඒ විතරක් නෙමෙයි සලමොන්ගේ දවස්වල දේවමාලිගාවේ සේවය ආරම්භ කිරීමේදී අපිට හම්බ වෙනවා දෙකලේකම්ගේ පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සලමොන් යාඥා කළ නිමවූ විට දේවමාලිගාව කැප කරන්නා වූ අවස්ථාව මොකද වෙන්නේ? අපිට හම්බ වෙනවා එතනින් අපිට කියනවා අහසින් ගිනි ඇවිත් අපිට පේනවා ඇති අහසින් ගිනි බැස ඇවිත් දවන පූජාවද යාගයන්ද තවා දැම්මේ. ස්වාමීන් වහන්සේගේ තේජසින් ගෘහය පිරී ගියේය. දයාබර සහෝදර සහෝදරිය හරිම පුදුමාකාරයි. පරණ ගිවිසුමදී අපිට හම්බ වෙනවා පූජාව බැටළුව හම්බ වෙනවා, පූජාසනය හම්බ වෙනවා, ගින්දර හම්බ වෙනවා. එතකොට ඒ ගින්න ස්වර්ගයෙන් අහසෙන් ස්වාමීන් වහන්සේ වෙතින් දැස ඇවිත් පූජාව පිළිගත්ත බවට මනුෂ්‍යයන්ට දන්වනු ලැබුවා. අපිට ඊටාම ප්‍රසිද්ධ අවස්ථාවක් අපිට හම්බ වෙනවා. ඒ ප්‍රොෆෙතෝරුන්ගේ කාලේදී විශේෂයෙන් එලියා කොයි ආකාරයෙන්ද ඒ පූජාව ඔප්පු කළේ කියන කාරණේ, කොයි ආකාරයෙන්ද දෙවියන් වහන්සේ පූජාව පිළිගත්තේ කියන කාරණේ අපිට සිද්ධ ලීල තුල හම්බ වෙනවා. ඒකට ස්වාමීන් වහන්සේ වෙතින් ගිනි බැස පූජාව දරත් ගලු දූලි දවා අගලේ වතුරත් වියලා දැම්මේ. දැන් ඔබට පේනවා ඇති මේ පූජා ක්‍රමය කොයි ආකාරයෙන්ද පරණ ගිවිසුම පුරාම සිද්ධ වුණේ. ඒ පූජාව තුළ අපි දකිනවා බැටළුවා ඉන්නවා, ඊළඟට පූජාසනය තියෙනවා, ගින්දර තියෙනවා. මේ ආකාරයෙන් තමයි ස්වර්ගයෙන් ගිනි බැස්සව අතරේ තමයි ඒක මිනිස්සු තේරුම් ගත්ත එක ස්වාමීන් වහන්සේ විසින් පිළිගත්තායයි කියලා. ස්වාමීන් වහන්සේට ඔප්පු කළා වූ පූජාව පිළිගත් බව ඔවුන් සාක්ෂි ලැබුවා අහසින් ගිනි බැස්ස අවස්ථාවේදී. දැන් ඔබට ටිකෙන් ටික අලුත් ගිවිසුමට එනකොට මේ මතක තියාගන්න මම ඔබට පැහැදිලිව දැනුවත් කළා. ඔබ ඉදිරියේ තබනවා. ඒ තමයි කොමක්ද? පරණ ගිවිසුමේ උන්වහන්සේ කළා වූ බොහෝ දේවල්, පරණ ගිවිසුමේ මිනිසයන්ට කරන්න කිව්වා බොහෝ දේවල් තුල අලුත් ගිවිසුමේ අපේ ගැලුම් කරතරන් වහන්සේ කරන්ට යනා වූ සේවය, මිනිසයාගේ ගැලවීමෙන් කරනා වූ සේවයේ සම්පූර්ණත්වය ඒ සියලු මංගල්‍යවල ඒ වගේම සියලු චාරිත්‍රවල පුද පූජා ක්‍රමවල ලියා තිබෙනවා. මේක තමයි පුදුමාකාර බව. දැන් ඔබට පේනවා පරණ ගිවිසුමට ඔබගේ අවධානය දැන් මම යොමු කරනවා. පරණ ගිවිසුමේ අපිට හම්බ වෙනවා දැන් පූජාව ඔබට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. පරණ ගිවිසුමේ පූජාව තිබුණා. ඊළඟට අපි දකිනවා පූජාසනය තිබුණා. ඊළඟට අපි දකිනවා ගින්දර ආවේ ස්වර්ගයෙන්. ස්වර්ගයෙන් ඇවිල්ලා තමයි පූජාව පිළිගත්තේ. මේ කාරණා අමතක කරන්න එපා. එතකොට අපි පැහැදිලිව දකින දේ තමයි පරණ ගිවිසුමේ පූජාවන් ස්වර්ගෙන් ගිනි බැස පිළිගත් ඒ පූජාව පිළිගත් ආකාරය පෙන්වු කරව අවස්ථාවන් අපි දැන් අපේ අවධානය යොමු කරමු. දැන් ඔබගේ අවධානය යොමු කරනවා පර්වතය පිළිබඳව කතාවකට. පරණ ගිවිසුමේ අපිට අවස්ථා දෙකක් හම්බ වෙනවා. පරණ ගිවිසුමේ අපිට අවස්ථා දෙකක් හම්බ වෙනවා මේ පර්වතයට අදාළ කාරණා. ඒ තමයි මෝසෙස් අපිට මතක ඇති. විශේෂයෙන් මෙයා පොත් සහ ගණන් කතාව පොත්වල තමයි මේ කාරණේ අපිට හම්බෙන්නේ. පර්වතය පිළිබඳව කාරණේ. ඒ තමයි පළමු අවස්ථාවේදී මෝසෙස් කිව්වා පර්වතයට ගහන්ටි කියලා. එවිට ඒ ජලය නික්මෙනවායි කියලා. දෙවෙනි අවස්ථාවේදී මෝසෙස් කියනවා පර්වතයට කතා කරන්ටි කියලා. දැන් මේ කාරණා සුවිශේෂිතයි. මේක ඉතා දෙවියන් වහන්සේ කතා කරන්නා වූ සෑම වචනයකම ඉතාම ගැඹුරු අර්ථයක් තිබෙන බව අමතක කරන්නට එපා. මේක අද මිනිස්සු තේරුම් ගන්න නැහැ. සුදු ලිවිල්ල කියවනකොට අපි කියවනවා නෙමෙයි අපි මොනවද කරන්න ඕනේ? අධ්‍යයනය කරන්න ඕනේ. ඒක තමයි ස්වාමීන් වහන්සේ වෙනම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දැන් අපේ අවධානය යොමු කරනවා මේ පර්වතය පිළිබඳව ඒ අවස්ථා දෙකට.
ඇයි ස්වාමීන් වහන්සේ මෝසෙස්ට පළමුව පර්වතයට කතා කරන්නටයි කියලා කිව්වේ? සමා වෙන්න. පළවෙනි අවස්ථාවේදී මෝසෙස් කිව්වා පර්වතයට ගසන්ටයි කියලා. දෙවෙනි අවස්ථාවේදී මෝසෙස් කිව්වා පර්වතයට කතා කරන්නටයි කියලා. මේකේ අර්ථය අපි සුද්ධ ලේවිලින් නොසොයන්නට ඕන. අපේ දෙවියන් වහන්සේ කතා කළා වූ සෑම වචනයකම ගැඹුරු අර්ථයක් තිබෙනවා. මේ කාරණේ අපි අද දවසේදී සොයමු. ඔබගේ අවධානය යොමු කරනවා පළවෙනි අවස්ථාවට. ඒ තමයි පර්වතයට ගසන්ටේ කිව්ව අවස්ථාව. පර්වතයට ගැසිය යුතුව තිබුණා වතුර එන්නට පළවෙනි අවස්ථාවේදී. ඔබට පේනවා ඇති නික්මයා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 6 වෙනි පදය දක්වා ඔබ කියවොත් ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමින් වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන් කොට රෙද්දිම්හි කඳවුරු බැටගත්තාය. එහි සෙනගට බොන්ට වතුර නොතිබුණේ. එබැවින් සෙනග මෝසෙස් සමග විවාද කරමින් අපට බොන්ට වතුර දෙන්නයි කිව්වයි. මෝසෙස් නුඹලා මා සමග විවාද කරන්නේ මන්ද? කොමට ස්වාමීන් වහන්සේ පරීක්ෂා කරහුදයි ඔවුන්ට කීවේය. එහිදී සෙනගට වතුර විපාසා විය. එයින් සෙනග කතා කොට අපද අපේ දරුවන්ද අපේ සිව්පාවන්ද පිපාසයෙන් මරවන්ට මිස්රයෙන් අප කුමකට ගෙනා ඒද කියා මෝසෙස්ට විරුද්ධව කොඳුලෝය. මෝසෙස් ස්වාමීන් වහන්සේට මොරගසා මේ සෙනග ගැන කුමක් කරම්ද? ඌ මට ගල්ගසන්ට මෙන් සෑදී සිටියයි කීය. එවිට ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙන්න මේ කාරණේ තමයි වැදගත් වෙන්නේ. ඊශ්‍රායල් ප්‍රධානීන්ගෙන් සමහරුන් කැඳවාගෙන ගංගාවට පහර දුන් සැරහැටිය අතින්ගෙන සෙනගට පෙරටුව යව. බලව මම හෝරෙබ් පර්වතයේ පිට. එහි නුඹ ඉදිරියේ සිටිමි. නුඹ පර්වතයට ගසන්. දෙවියන් වහන්සේ කියනවා නුඹ පර්වතයට ගසන්. සෙනගට බොන්ට වතුරයින් නික්මෙන්නේ යයි කීසේක. මෝසෙස් ඊශ්‍රායල් වැඩිමහල්ලන් ඇසුවේ සිකලේ. දැන් සහෝදර සහෝදරිය උන්වහන්සේ කියනවා මෝසෙස්ට පර්වතයට ගසන්ටි කියලා. මේ කාරණයම මෙවැනිම කාරණයක් ඔබට හම්බෙනවා විශේෂයෙන් ඒ පාස්කු මංගල්‍යයේදී. පාස්කු මංගල්‍යයේදී සැමරීමේදී මොකද කරේ? බැටළුවව මරන්ටි කියලා කිව්වා. අවුරුද්දක් වයස ඇති බැටළුවෙක් මරණු ලැබිය යුතුව තිබුණා. බැටළුලේ තවරුන් ලැබිය යුතු තිබුණා. මම ඒකයි කිව්වේ අපේ දෙවියන් වහන්සේ පරණ ගිස්මේ දුන්නා වූ යම් දේවල් කරන්ට කිව්වා වූ දේවල් සෑම ඒ කාරණයකම ගැඹුරු අර්ථයක් තිබෙනවා. දැන් මේ අවස්ථාවේදී කියනවා පර්වතයට ගසන්ටි කියලා. මෝසෙස් එසේ කළා. අපිට දැන් මේ කාරණය තේරුම් ගන්නට නම් මෙහි සඳහන් වෙන්නා වූ විශේෂයෙන් මේ කාරණා තුනේ අර්ථය අපි තේරුම් ගන්න ඕන. අපි දන්නවා මෝසෙස්ට කිව්වා පර්වතයට ගහන්නටි කියලා. එතකොට අපිට මෙතන පර්වතය හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි. මොකෙන්ද ගහන්න කිව්වේ? සරහැටියෙන් ගහන්නේ කියලා. එතකොට ඒ සරහැටියෙන් ගහනවත් එක්කම මොකද ආවේ? ජලය නික්ම ආවායි කියලා අපිට දේවචනය අපිට හම්බ වෙනවා. ඔබ දන්නවද මේ කාරණා තුනටම සුද්ධ ලේවිල තුල සංකේතයන් වල තේරුම් දීලා තිබෙනවායි කියලා? කවුද පර්වතය? ඔබ දන්නවා පරණ ගිස්මේ මන්න දුන්නා වූ අවස්ථාවේදී අපි ඉගෙන ගත්ත සවිස්තරාත්මක මන්න තුල නියෝජනය වුණේ කවුද කියන කාරණය. මන්න තුල නියෝජනය වුණේ කවුද කියන කාරණේ අපි සවිස්තරාත්මක ඉගෙන ගන්නවා. දැන් අපි වෙලා තිනවා පර්වතය විතර. කවුද මේ පර්වතය? ද්විතීය කතාව පොතේ 32 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. අපනාද කියන්නේ මේ පර්වතේ විශේෂයෙන් මේ 32 වෙනි පරිච්ඡේදයේ විතර ද්විතීය කතාව පොතේ 32 වෙනි පරිච්ඡේදයේ විතර නව වතාවක් කවුද? ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ පර්වතයේ ලෙස හඳුන්වලා තිබෙනවා. මම කියවනේ ඔබට උන්වහන්සේ පරණ ගිවිසුම පුරාම උන්වහන්සේ මිනිසයාගෙන් ඉල්ලුවා වූ සියල්ල නැත්තම් කරන්ටි කිව්වා වූ සියල්ල තුල මහා ගැඹුරු අර්ථයක් තිබෙනවා.
යම් කෙනෙකුට හිතන්න පුළුවන් ආබ්‍රහම්ට තමන්ගේ දරුවා පූජා කරන්න කියලා කිව්වා. ඒක පිටස්තර මිනිසයන්ට ඒක අමුතු විදියක් හැටියට පේන. නමුත් අපි දකිනවා ඒක අලුත් ගිවිසුමේ ඒකජාතක පුත්‍රයන්ගේ ජීවිත පූජාවේ සංකේතය. මන්න ඔවුන්ට දෙනු ලැබුවා. මන්නවල සංකේතය 6 වෙනි දවසේ එකතු කරගන්න කිව්වා. 7 වෙනි දවසේ නරක් වුණේ නැහැ. අලුත් ගිවිසුමේ අපිට හම්බ වෙනවා අපේ ගැලුම්කරතරන් වහන්සේ 6 වෙනි දවසේ ගැලවීමේ කාර්යය සම්පූර්ණ කරලා 7 වෙනි දවසේදී සොහන තුල නිවාඩු ගන්නවා. උන්වහන්සේගේ ශරීරයේ කුණ නොවන බව දේවචනේ ලියා තිබෙනවා. දැන් අපි යනවා පර්වතයේ වෙත. පර්වතේ කවුද කියලා දේවචනේ කතා කරනවා. ඊශ්‍රායල් සෙනග භෞතික පර්වතයේ බැලුවා මිසක් ඒ පර්වතවල සංගුණාව ආත්මික පර්වතය හඳුනාගත්තේ නැහැ. මේ නිසා තමයි ඒ පර්වතයව කුරුසිපත් කළේ. ද්විතීය කතාපොතේ 32 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ අපිට හම්බ වෙනවා. උන්වහන්සේ පර්වතයේ උන්වහන්සේගේ ක්‍රියාව සම්පූර්ණයි. මග්නසදුන් වහන්සේගේ සීල මාර්ගයේ ධර්මිෂ්ඨය උන්වහන්සේගේ උන්වහන්සේ විශ්වාස වූ අයිතිපමණ තොර වූ දෙවි කෙනෙක්. උන්වහන්සේ වනහයි ධර්මිෂ්ඨය වංකේ. කවුද පර්වතේ? අතර පැහැදිලිව කියනවා උන්වහන්සේ පර්වතේ බව. දැන් අපි යන් තවත් බයිබල් පාඨයකට පුසුදු පාවුල්තුමා කතා කරනවා. ඒ කොරින්ථ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 4 වෙනි පදයේ දක්වා මෙන්න මේ ආකාරයෙන් කියනවා. මක්නිසාද සහෝදරනි අපේ පියුරු සියල්ලන් වලාකුළ යට සිටි බවත් සියල්ලන්ම මුහුද මැදින් ගිය බවත් සියල්ලන්ම වලාකුළෙහිද මුහුදේද මෝසෙස්ට බෞතිස්ම කරනු ලැබුවවත් බලන්න සුදු පාවුල්තුමා අලුත් ගිවිසුමේ සඳහන් සියල්ල කොයි ආකාරයෙන්ද මේ ගැලවීමේ පණිවිඩය ඊශ්‍රායල් සෙනගට දුන්නා වූ ආකාරය. ඒක භෞතික ලෙස සහ ඒ තුල ලැබුවා ආත්මික පණිවිඩය ඊශ්‍රායල් සෙනගට උගන්වන්න උත්සාහ කළා. අලුත් ගිවිසුමේ සුදු පාවුල්තුමා ඇතුළු අනිත් ගෝලය නම් තේරුම් ගත්තා. බොහොම සුළුතරයක් තේරුම් ගත්තා. නමුත් බහුතරය එපා කරනු ලැබුවා. සියල්ලන් මේක ආත්මික කෑම කෑ බවත් සියල්ලන් මේ ආත්මික බීම බී බවත් නුඹලා නොදැන සිටනවාට නොකැවැත්තිම. ඊට පස්සේ මොනවද කියන්නේ? මග්නසදෝ තමන් අනුව ගියා අන්න පර්වතය අපිට හම්බෙනවා. මග්නසදෝ තමන් අනුව ගියා ආත්මික පර්වතයකින් බීවෝයේ කවුද? ඒ පර්වතය නම් ක්‍රිස්තුස් වහන්සේ. පරණ ගිවිසුමේදී මෝසෙස්ට කිව්වා පර්වතයට ගහන්ටේ කියලා. එතකොට වතුර එනවායි කියලා කාරණා. දැන් අපි යමු පර්වතය හඳුනාගත්තා සුද්ධ ලේවිල තුනේ. දැන් අපි යනවා සැරෑටියෙන් පෙන්නුම් කරන්නේ මොකද්ද කියලා කාරණා. මොකද සැරෑටියන්නේ ගැහුවේ බයිබල් පාඩ අපිට හම්බෙනවා. විශේෂයෙන් ඔබ ඒ මිශ්‍ර දේශයට ආව පීඩා ගැන ඔබ හරියට ඉගෙන ගත්ත සුද්ධ ලේවිල තුනේ අපිට පැහැදිලිව දකින්න දෙයක් තමයි මෝසෙස් තමන්ගේ සැරෑටිය පාවිච්චි කළා. මොනවා කරන්නද? සෙනගට විනිශ්චය ගැන ඊශ්‍රායල් සෙනගට විරුද්ධව විනිශ්චය ප්‍රකාශ කරන්න. ඔහු සැරෑටිය පාවිච්චි කළා. මතක තියාගන්න ඕන. දෙවියන් වහන්සේගේ විනිශ්චය තමයි ඒ විනිශ්චය ගෙනේම තමයි සැරෑටියෙන් පෙන්වුම් කළේ. ඒ නිසා විශේෂයෙන් අපිට ලොකු වගකීමක් තිබෙනවා. ඉෂ්ට කරන්නට. මොකද්ද? මොකද්ද අපිට තිබෙන වගකීම ඉෂ්ට කරන්න? මේ උන්වහන්සේ දුන්නා මේ සුද්ධ ආශිර්වාදය. එදා ඊශ්‍රායල් සෙනග භුක්ති විඳා. වතුර ගලාගෙන ගියා. ඒ කාරණේ අද දවසේදී අපි භුක්ති විඳින්නන්ද කියන කාරණේ අපි අපෙන් අහන්න ඕන. විශේෂයෙන් සැරෑටිය මෝසෙස් පාවිච්චි කළේ මොනවටද? මිශ්‍ර දේශයේ සිටියා වූ සෙනගට විරුද්ධව විනිශ්චය නියම කරන්න. දෙවියන් වහන්සේගේ විනිශ්චය නියෝජනය කිරීම තමයි සැරෑටියෙන් කළේ. දැන් අපි යනවා සැරෑටියෙන් පහර දීම විතර. අපි දකිනවා විශේෂයෙන් මෝසෙස් ඔබ මේ බයිබල් පාඩේ ගෙවුවොත් නික්මයාපදයේ 7 වෙනි පරිච්ඡේදයේ අපිට හම්බ වෙනවා 17 වෙනි පදේ 10 වෙනි පදේ 20 වෙනි පදේ නික්මයා 8 වෙනි පරිච්ඡේදයේ 16 සහ 17 මේ සැරෑටිය දෙවියන් වහන්සේගේ විනිශ්චය නියෝජනය කළා විතරක් නෙමෙයි. ඒ සැරෑටියේ පහර දීමෙන් ඒ
විනිශ්චය මොකද කියන්නේ දඬුවම විනිශ්චය නැත්නම් උදහසේ වාජන නැත්නම් උදහසේ දඬුවම සෙනග වෙතට පැමුණා. එතකොට අමතක කරන්න එපා. මොකද්ද අපි මේ කාරණේදී අපි පැහැදිලි කරගත්තේ? අපි ඉගෙන ගත්තා පර්වතය අපේ ගැලුම් කරතරන් වහන්සේ බව අපි තේරුම් ගත්තා. සරාටිය යොමු කරන්නේ මොනවද කියන කාරණේ අපි තේරුම් ගත්තා. ඒ තමයි සෙනකට විනිශ්චය ප්‍රකාශ කිරීම සඳහා. ඊළඟට ඒ සරාටියෙන් පහර දීමෙන් පෙන්눔 කළේ දෙවියන් වහන්සේගේ විනිශ්චය. දෙවියන් වහන්සේගේ උදහස සෙනකට විරුද්ධව පතිත වෙන බව. නික්මියා පොතේ 7 වෙනි පරිච්ඡේදය 17 වෙනි පදේ 10 20 නික්මියා වටේ 16 සහ 17 ඔබට පැහැදිලිව හම්බෙනවා කිනුතුල්ලන්ගේ වන සංගතේ වතුර ලේ බවට පත් වූ මෙසියල්ලේදී මොසෙස් කලේ මොසෙස් කලේ තමන්ගේ සරාටියෙන් ඒ ස්ථානවලට පහර දුන්නා අවස්ථාව. දැන් අපි එනවා මේ කාරණය මේ ඊශ්‍රායල් සෙනගට වතුර දුන්නා අවස්ථාව දෙසට ඔබගේ අවධානය යොමු කරන්න. දෙවියන් වහන්සේ මොසෙස්ට මොනවද කිව්වේ? සරාටියේ පහර දෙන්නයි කියලා කිව්වා. සහෝදර සහෝදරිය සෙනග කෙඳිරුවා. සෙනග දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළා. මතක තියාගන්න. මොසෙස් සරාටිය සෙනගට විරුද්ධව එසෙව්වා නම් මොකද වෙන්නේ? සෙනගට විරුද්ධව එසෙව්වා නම් මොකද වෙන්නේ? ඒ ඇත්තටම මතක තියාගන්න. දෙවියන් වහන්සේගේ විනිශ්චය නියම කිරීම සරාටියෙන් නියෝජනය කළා වගේම ඒක අපි බයිබල් පාඨවලින් ඔබට මම දීලා තියෙනවා. එතකොට සරාටියෙන් පහර දීමේ ක්‍රියාවලිය ඒ ප්‍රකාශ කළා විනිශ්චය දෙවියන් වහන්සේගේ විනිශ්චය පොළොව මතට පතිත වීම තමයි. නැත්නම් දෙවියන් වහන්සේගේ උදහස මනුෂ්‍යයා වෙතට ගලා යාම තමයි සරාටියේ පහර දීමෙන් සංකේතවත් කළ ඒක අපි මිශ්‍ර දේශයෙන් ඉගෙන ගත්තා. එහෙමනම් දැන් මනුෂ්‍යයන්ට පහර දිය යුතුව තිබියදී මොසෙස්ගේ සරාටිය මොකද කෙඳිරුව බව අපි දැන් බයිබල් පාඨය ඉගෙන ගත්තා. ඒ බයිබල් පාඨයෙන් අපි පැහැදිලිව තේරුම් ගත්ත දෙයක් තමයි සෙනග මොසෙස්ට විරුද්ධව කෙඳිරුවා. එතකොට සරාටියෙන් පහර දිය යුතුව තිබුණේ කාටද? සෙනගට. නමුත් දෙවියන් වහන්සේ මොනවද කිව්වේ? මොසෙස්ට පර්වතයට ගහන්නටි කියලා කිව්වා. ඔබට තේරෙන්න ඕන. ඔබට තේරෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ මොසෙස්ට සලස්මක් ඇතුවයි නැත්නම් තීරුමක් ඇතුවයි මොසෙස්ට කිව්වේ පර්වතයට පහර දෙන්න කියලා. පර්වතයට පහර දෙනවත් එක්ක මොනවද ආවේ? ජීවනදායක වතුර ගලාගෙන ආවා. උන්ට විපාසය සංසිඳවා ගන්නට ඒ වතුර ගලාගෙන ආවා. අපිට හම්බ වෙනවා යෙසායාගේ පොතේ 53 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ මොනවද කියන්නේ? එතන මොසෙස්ගේ සරාටිය පර්වතයට පහර දීම කරන කොටගෙන සෙනගට ජලය ගලා සෙනගට පහර දිය යුතුව තිබුණා. සෙනගට විනිශ්චය මොසෙස්ගේ සරාටිය තුලින් සෙනගට විනිශ්චය ප්‍රකාශ කිරීම යුතුව තිබුණා. ඉස්රායල් සෙනගට පවා. ඒ විතරක් නෙවෙයි පර්වතයේ නැත්තම් ඒ සරාටියෙන් පහර දීම යුතුව තිබුණේ කාටද? සෙනගට. මොනවා නිසාද? ඔවුන් පව් කරා දෙවියන් වහන්සේට විරුද්ධව කොඳුරුපු නිසා. නමුත් දෙවියන් වහන්සේ කතා කරලා කියනවා සෙනගට ගහන්න එපා. පර්වතයට ගහන්නටි කියලා. මේ කාරණේ අපිට තාමත් පැහැදිලිව හම්බ වෙනවා යෙසායාගේ පොතේ 53 වෙනි පරිච්ඡේදයේ. මොසෙස් මොනවද කියන්නේ? මොසෙස් ඒ කලාවුදී අපිට හරි ලස්සනට පර්වතයට ගසන්ට කිව්වා ඒ අවස්ථාවේදී අපි දන්නවා පර්වතයට ගැහුවා වතුර ගලාගෙන ආවා ඉස්රායල් සෙනගේ පිපාසය වුන් සංසිඳවා ගත්තා. යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කියනවා සැබවින්ම උන්වහන්සේ උසලා ගත්තේ අපේ දුක් දරාගත්තේ අපේ ශෝකය. එසේ වේ නමුත් හොඳ රහගන්න. උන්වහන්සේගේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකුයි අපි සිතමු. මතක තියාගන්න. අපි කියනවා සරාටිය මොසෙස් සෙනගට විරුද්ධව ඊශ්‍රායල් සෙනගට නොවේ මිස්ර දේශයට විරුද්ධව එසෙව්වා. ඒ වගේම සරාටියෙන් පහර දුන්නා.
සෙනගට විනිශ්චය පැමිණියා. ඒ වගේම අපිට විශේෂයෙන් මේ කාරණය ඊශ්‍රායල් සෙනගට ඉගෙනුවා වගේම අපිට හම්බෙනවා මේ කාරණේ අපේ ජීවිතේට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණේ. විශේෂයෙන් අපිට හම්බෙනවා මෝසෙස්ට පහර දෙන්න කිව්ව අවස්ථාව. ඒ පර්වතයෙන් නිකුණා වූ ජලය කරන කොටගෙන බොහෝ දෙනෙක් තමන්ගේ පිපාසය සංසිඳවා ගත්තා. පර්වතයට පහර දුන්නා. අපිට අපේ අපරාධවලට අපේ පෞකාරකම් වලට ඒ සරාටියෙන් විනිශ්චය නියම කරන්නට නැත්නම් ප්‍රකාශ කරන්නට නියමිතව තිබුණා. සරාටියෙන් පහර දෙන්න නියමිතව තිබුණා. ඒ පහර ලැබුවා අපේ පර්වතය. අපව නිදහස් කරලා ඒ ලැබුවා වූ පහර තුලින් අපට සුවය සමාදානයි ගෙන දීමයි උන්වහන්සේගේ ආශාව වුණේ. උන්වහන්සේ පර්වතේ වෙලා පිරන් වහන්සේගේ උදහසට අපිට පැහැදිලිව අපි දේශනේ වලින් ඉගෙන තිබෙනවා. දෙවියන් වහන්සේගේ උදහස ආඥා කඩ කිරීමෙන් දෙවියන් මනුෂ්‍යයා වෙතට පැමිණියා වූ දෙවියන් වහන්සේගේ උදහස අපේ කැලුම් කරතරන් වහන්සේ බාරගත්තා. උන්වහන්සේගෙන් පහර ලැබුවා හැටියට දේව වචනේ අපි හඳුන්වනවා. මේ කාරණේ හරි ලස්සනට විස්තර කරනවා යොහන් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 37 සිට 39 දක්වා ඔබට මතක ඇති. කොයි ආකාරයෙන්ද ජලය පිළිබඳව ලියාති. දැන් අපි පර්වතය හඳුනාගත්තා. ඊළඟට සරාටිය හඳුනාගත්තා. සරාටියෙන් පහර දීම පිළිබඳව හඳුනාගත්තා. පහර දෙනවත් එක්කම ජලය ගලාගෙන එනවා. ජලය කවුද? ජලය මොකටද සමාන කරලා තියෙන සුදු ලේවිල්ලේ? යොහන් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 37 සිට 39 දක්වා අපි මේ බයිබල් පාඩයත් කියවලා තිබුණා. ඔබට පේනවා ඇති ඒ ජලය සුද්ධාත්ම බලය නැමැති සුද්ධාත්මයන් නැමැති ජලය මොකද වෙන්න ඕනේ? පානය කරන්න ඕන. උන්වහන්සේව ඉල්ල ගන්න ඕන දිනපතාම. බලන්න ඔබට පේනවා ඇති ඒ යොහන් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 39 දක්වා කිය මහංගල්ලේ මහතු අන්තිම දවස උන්වහන්සේ නැගිට ශබ්ද පවත්වමින් යමෙකුට පිපාසා ඇතනම් ඔහු මා ළඟට ඇවිත් දීවාවේ. ඊශ්‍රායල් සෙනඟ පිපාසයෙන් හිටියා. මා කරේ අදහන්නා තුලින් ලීවිල්ලේ ලියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේ යයි කිව්සේ. මම ඔබට කිව්වා. දෙවියන් වහන්සේ මොසෙස්ට කිව්වා සෑම කාරණයකම ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරන්නට නියමිත උදේ සදාන් කරලා තිබුණා. බලන්න 39 වෙනි පදේ මොනවද කියන්නේ කියලා. උන්වහන්සේ මෙසේ කිව්වේ තමන් අදහගත්තුන් විසින් ලබන්ට සිටියා ආත්මයන්න් කියන්නේ පර්වතයට පහර දුන්නා. පර්වතයේ පහර ලැබුවා දෙවියන් වහන්සේගෙන්. ඊළඟ ස්ටේජ් එක නැත්නම් ඊළඟ පියවර මොකද්ද? ජලය ගලා යෑම. 39 වෙනි පදේ කියනවා උන්වහන්සේ මෙසේ කිව්වේ. දැන් මේ කාරණේ උන්වහන්සේ කියලා ඒකේ තේරුමත් සඳහන් කරනවා. තමන් අදහගත්තුන් විසින් ලබන්ට සිටි ආත්මයන්න් ගැන බලන්න මොනතරම් පැහැදිලිව සඳහන් කරනවද කියලා. පෙන්තකෝස්ත දවසේදී මේ බලය ලබා ගත්තා. මේ බලය ලබා ගත්ත අවස්ථාව අපි දකිනවා. මේක හරිම පුදුමාකාර සත්‍යතාවයක්. මම මේ දේශනාවට ලෑස්ති වෙනකොට ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදියට හිත පුදුමාකාර ප්‍රබෝධයටපත් වුණා මේ දේශනේ සූදානම් වෙන අවස්ථාවේදී. ඉරසා සඳ අතර සම්බන්ධතාවය අපි දන්නවා. ඉර ඒ ආලෝකය ලබා විශේෂයෙන් සඳ කිරෙන් ආලෝකය ලබාගෙන අන්ධකාරය නැමැති පිරුණා වූ මේ ලෝකයට පරාවර්තනය කරන ආලෝකය. ඒක අපිට පැහැදිලිව ඒ වචනේ අපිට හම්බෙනවා. යෝහන් 9 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ කතා කරනවා මම ලෝකයේ ආලෝකය කියලා. ඊළඟට මතෙව් පොතේ කතා කරනවා 5 වෙනි පරිච්ඡේදයේ 16 දක්වා නුඹලා ලෝකයේ ආලෝකය කියලා. මේක තමයි ක්‍රමවේදය. ඔබ සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරීලා ඒ පිරීම කරන කොටගෙන ඔබ ලබන්නා වූ ඒ සුද්ධ වූ බලය මතක තියාගන්න. ඔබ ඒ ලබා ගන්නා වූ බලය ඒකයි සුද්ධාත්ම බලය අපි මොනවද කරන්නේ පානය කරන්න ඕන බව. කොරින්ත පොතේ
13 වෙනි පරිච්ඡේදයේ සමාන කොරින්ද පොතේ 1 කොරින්ද පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 33 13 වෙනි පදේ කතා කරනවා. මංගනසාද යුදෙවරු නොහොත් ග්‍රීකවරු වෙත්තා දාසයෝ හෝ නිර්දාසයෝ වෙත්වා අපි සියල්ලෝම එකම ආත්මයන් වහන්සේ තුල එකම ශරීරයට බෞතිස්ම කරනු ලැබ සියල්ලෝ එකම ආත්මයන්ගෙන් පොවනු ලැබීම. අපි මේ ජලය බොන්නට ඕන. දැන් මතක තියාගන්න පර්වතයට ගසන්ටේ කියලා කිව්ව ගැසුව මොනවාද ආවේ ජලය ගලාගෙන පර්වතේ කවුද අපේ ගලම් කරතරන් වහන්සේ. සරාටිය මොකද්ද පෙන්වන්න කරන්නේ විනිශ්චය. දිව්‍යන් වහන්සේට අකීකරුවන්ට ලැබෙන්න යනවා විනිශ්චය. සරාටියෙන් පහර දීම පෙන්වන්න කරන්නේ මොකද්ද? ඒ විනිශ්චයේ ප්‍රතිඵල මිනිස්සු භුක්ති විඳීම. සරාටියෙන් පහර දී යුතු තිබුණ කාටද? ඊශ්‍රායල් සෙනගට. පර්වතයට නෙවෙයි. මොකද ඔවුන් දිව්‍යන් වහන්සේ විරුද්ධව පව් කරපු නිසා. ඔවුන්ට විරුද්ධව විනිශ්චය නියම කළ යුතු තිබුණා. නමුත් දිව්‍යන් වහන්සේ මොසස්ට කතා කරලා කියනවා සරාටිය පාවිච්චි කරන්න එපා. එයාට විරුද්ධව විනිශ්චය ප්‍රකාශ කරන්න. සරාටියෙන් පර්වතයට පාර දෙන්න. එතකොට ඒ ජීවනදායක වතුර ගලාගෙන යනවා. දැන් අපි ඔබට විශේෂයෙන් ඔබ ඉදිරියේ දෙවන කතාංගය මේ පර්වතයට ගසන්ට කිව්වා වූ කාරණේ අපි ඉගෙන ගත්තා. දැන් අපි අවධානය යොමු කරනවා පර්වතයට කතා කරන්න කිව්වා වූ අවස්ථාව. අපි දන්නවා මොසෙස් කතා නොකර පර්වතයට ගැසුවා. ඒක මහා පාපයක් බවට මතක තියාගන්නට ඕන. මම ඔබට මීට පෙර දැනුවත් කළා වගේ උන්වහන්සේ පරණගිවිසුම සූත්‍ර කර තිබෙන සියල්ල ක්‍රිස්තුස් වහන්සේට අදාළ කාරණා. මේක අමතක කරන්න එපා. ඒක මංගල්‍යයන් වෙන්න පුළුවන්, පුදු පූජා කරන වෙන්න පුළුවන් ඕනෑම දෙයක්. ක්‍රිස්තුස් වහන්සේගේ ගැලීමේ කාර්යයට සම්බන්ධ කාරණා බව අමතක කරන්න එපා. දැන් බලන්න ගණන් කතාව පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 7 සිට 11 දක්වා අපිට පැහැදිලිව හම්බ වෙනවා මොනවද? මොසෙස්ට කතා කරලා කියනවා පර්වතයේ විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඒකට කතා කරන්නේ කියලා කියනවා. එකවරයි පහර ලැබුවේ. පර්වතයේ පහර ලැබුවේ එකවරයි. හැමතිස්සෙම පහර ලබන්නට යුතුව තිබුණේ නැහැ. මතක තියාගන්න. දෙවෙනි වර කතා කරන්නටි කියලා කිව්වා. පළමු වර උන්වහන්සේ පහර ලැබුවා. දෙවියන් වහන්සේ විසින් පෞකාර මනුෂ්‍යයා වෙත නියම කරනු ලැබූ නැත්නම් ඒ ආඥාව කඩ කිරීම තුළින් මනුෂ්‍යයා වෙතට පැමිණ තිබුණා වූ දේව උදහස ක්‍රිස්තුස් වහන්සේ ලබාගෙන උන්වහන්සේ පහර ලබලා මොකද කරේ ඔබටත් මට උන්වහන්සේගේ ජීවිතේ තුල නැත්නම් උන්වහන්සේව පෞද්ගලික ගලම් කරනවා අයුරුන්ට සුද්ධාත්ම බලය දෙන්න උන්වහන්සේ පොරොන්දුලා තියෙනවා. දෙවෙනි වර ඒකයි උන්වහන්සේගේ පූජාව ගැන සුද්ධව පවල්තුම කතා කරලා කියන්නේ එකවරක් පූජා වුණා උත්තමන් වහන්සේ. දිනපතා උන්වහන්සේට පූජාවෙන්ට අවශ්‍යතාවයක් නැහැ. පරණගිවිසුමේ පර්වතයට ගැහුවේ එක අවස්ථාවයි. දෙවෙනි අවස්ථාවේදී කතා කරන්නටි කියලා කිව්වා. ලෝකේ පොතේ 11 වෙනි පරිච්ඡේදය 13 වෙනි පදයට අපිට හම්බ වෙනවා. මෙසේ නපුරු නුඹලා මොනවද දෙනවයි කියලා කිසිදාත්ම බලය දෙන්න පොරොන්දු වුණා. ඊළඟට පේනවා ඇති දෙවන කතාංගයෙන් අපිට දෙවියන් වහන්සේ උගන්වන්නේ මොකද්ද? අලුත් ගිවිසුමේ ඉන්නා ඔබටත් මට අලුත් ගිවිසුමේ ඉන්නා ඔබටත් මට උන්වහන්සේට නැවත ඒ ජීවනදායක වතුර ගලා යන පිණිස පර්වතයට පහර දෙන්න ඕනේ නැහැ. පර්වතයට කතා කරපුවා ඇති. ඔබත් මොහොත් පර්වතයට කතා කරනවද? ඒ ජීවනදායක වතුර ඉල්ලනවද? එදා සමාරිය ස්ත්‍රිය ආවා ඒ ජීවනදායක වතුර ඇය ලැබුවා. ඇගේ ජීවිතය තුළ ජීවනදායක ගංගා ගලාගෙන ගිහිල්ලා ඒ ප්‍රදේශයේම ස්වාමීන් වහන්සේව අදාහගත්තා. අද ඔබත් මොහොත් කල්පනා කරලා බලන්න ඕනේ. කොයි ආකාරයෙන්ද ඔබේ මගේ ජීවිතය පෙන්තකොස්ත දවසේදී ඉටුණා වූ කාරණා අපි දකිනවා. උන්වහන්සේ කඳුරේ කාර්යය උන්වහන්සේ සම්පූර්ණ කළා. පිටත මළුවේ බැඩළු පූජාසනේ කාර්යයත් උන්වහන්සේ සම්පූර්ණ කළා. ඊළඟට ඒ පිටත මළුවේ තිබුණා වූ ඒ වතුර භාජනේ සේනුම් කළා වූ ඒ ජීවිත පූජාව ක්‍රිස්තුස්ගේ ජීවිත පූජාව උන්වහන්සේ සම්පූර්ණ කළා. ඊළඟට
උන්වහන්සේ ස්වර්ගයට ගියා. ඒ මෙහෙවර මෙහෙ උත්තම පූජක මෙහෙ ආරම්භ කරන්න. දැන් ඒක ආරම්භ කළාය කියලා මේ ලෝකයේ ඉන්න අය කොහොමද දැනගන්නේ? පූජාව අපිට මතක ඇති. අපි ඉගෙන ගත්තා. පූජාව පිළිගත්තාය කියලා කොහොමද මිනිස්සු දැනගත්තේ? ගින්නෙන් අහසින් ගිනි බැස. මෙන්න ගෝලියොත් එක්ක මලුන්ගෙන් උත්තානුවට පස්සේ ගෝලියොත් එක්ක දවස් 40ක් ගාන කාලය ගත කරලා උන්වහන්සේ ස්වර්ගයට නැගී යනවා. ඊට පස්සේ දවස් 10කට පස්සේ මොනවද ලැබෙන්නේ? ඔවුන් ඒ ගින්න අත්දකිනවා. මේක හරිම පුදුමාකාර කාරණයක්. දැන් අපේ සහෝදර සහෝදරිය එල්දරපතේ පස්වෙනි පාඩේ 6 වෙනි පදේ අපිට හම්බ වෙනවා. ඒ ස්වාංශයේ ස්වර්ගයට පැමුණා ඒ සේවය අවසන් කරලා මේ පොළවේ සේවය අවසන් කරලා උන්වහන්සේ පියාණන් වහන්සේතර ගියා වූ අවස්ථාව උන්වහන්සේ ඉදිරි පෙනී සිටියා වූ අවස්ථාව අපිට හම්බ වෙන උන්වහන්සේ පෙනී සිටිනවත් එක්කම ආත්මයන් සද්දෙන එකෙන් පෙන්වන කර හත සම්පූර්ණත්වයේ සිද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම වැගිරුවා වූ ආකාරය අපිට එල්දරව පස්වෙනි පාඩේ 6 වෙනි පදේ පැහැදිලිවම අපිට හම්බ වෙනවා. තව දන් සතක්ද පොළොව මුළුල්ලේ යවනු ලැබූ දෙවියන් වහන්සේගේ ආත්මයන් සද්දෙන සිද්ධාර්ථයන් වහන්සේ අතබන් කිව්ව සම්පූර්ණත්වය පෙන්වන කරන අතරන් උන්වහන්සේ අපේ ආත්මයන් වහන්සේ සම්පූර්ණත්වයේ දෙවියන් වහන්සේ බවට කරන්ට එපා. එතන අපිට හම්බ වෙනවා සම්පූර්ණත්වයේ ආත්මයන් වහන්සේව අපිට හම්බ වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා බැටළු පැටවාණන් වහන්සේ අපිට හම්බ වෙනවා. ස්වර්ගීය මණ්ඩපේ පියු දෙවියන් වහන්සේ විසින් අපේ කැලම් කරතරන් වහන්සේගේ ජීවිත පූජාව පිළිගත්තාය කියලා මිනිසයන්ට ප්‍රකාශ කළා. ඒ කාරණේ අපි අද දවසේදී විශේෂයෙන් අපි දැන ඉගෙන ගත්තා. ඒ නවතවරක් එල්තරව පොතේ පස්වෙනි පාඩේ 6 වෙනි පදේ අපිට හම්බ වෙනවා බැටළු පැටියා ගැන කතා කරනවා. බැටළු පැටවා අපේ කැලම් කරතරන් වහන්සේ ලෝකේ පාපේ දුරු කරන දෙවියන් වහන්සේගේ බැටළු පැටවාණන් මොකද කරන්නේ? උන්වහන්සේ පියාණන් වහන්සේ ඉදිරියේ බැටළු පැටවාණන් හැටියට පූජාව හැටියට පෙනී සිටින විට පූජකයා හැටියට ආලේප ලබන විට ඒ ප්‍රතිලාභ ඒ ආශිර්වාද මොකද කරේ? මුළු ලෝකයම ලබන බව ලැබුව බව අපිට එල්තර පොත ඉගෙන ගන්නවත් වේදී අපි තසවා ගන්නට හැකියාවක් තිබෙනවා. දැන් අපේ සහෝදර සහෝදරිය අද දවසේදී විශේෂ දු කාරණයක් අපි ඉගෙන ගත්තා. පෙන්තකොස්ත දවසේදී උන්වහන්සේ සම්පූර්ණ කළා උදේ පර්වතයට පහර දුන්නා. ඒ පර්වතයට පහර දීමේ ආශිර්වාදේ ජීවනදායක වතුර ගංගා ගලාගෙන ගියා. උන්වහන්සේගේ කුරුසියේ පූජාවේදී උන්වහන්සේගේ දෙවියන් වහන්සේ මිනිස්යාගේ අභිකරකම නිසා දෙවියන් වහන්සේ පියු දෙවියන් වහන්සේ විසින් මිනිස්යාට ලැබිය යුතු තිබුණා වූ මිනිස්යා උරුම කරගත තිබුණා වූ දේව උදහස උන්වහන්සේ ලබාගෙන පර්වතයට ඒ උන්වහන්සේ පහර ලබලා ඔබටත් මා ජීවනදායක වතුර ඇති ගංගා සුද්ධාත්මයන් වහන්සේගේ බලය දැන් අපිට කියන්නේ යාඥාවෙන් නිලන්ටි කියලා. උන්වහන්සේ දෙන බව උන්වහන්සේ පොරොන්දුලා තිබෙන නිසා අපි මේ දේශනාව තුළින් ස්වාමීන් වහන්සේ අපට එල්දරව් කර තිබෙනවා මේ සුද්ධ සත්‍යතාවයන් තේරුම් අරගෙන මිත්‍යාවෙන් ඈත් වෙලා සත්‍ය තුළ ජීවත් වෙන්න අපි අදිෂ්ඨාන කරගනිමු. එසේ කරත් උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.